අද අපි මේ දේශනාවේදී මම හිතුවා කතා කරන්නට කියලා අකුසල චෛතසික දෙකක් පිළිබඳව. මාන සහ ඉස්සා කියන චෛතසික ධර්ම දෙක. මාන සහ ඉස්සා. සරලව සිංහලෙන් ඒ දෙක කිව්වොත් මාන්නය සහ ඊර්ෂ්‍යාව. මේ දිනපතා ජීවිතේ අපි අනේක අය සමග කටයුතු කරද්දී අපිට මේ ඒ ඊටාම හොඳ මානව සම්බන්ධකම් පවත්වගෙන යන්න ප්‍රබල බාධාවක් එල්ල කරන චෛතසික දෙක. මාන ඉස්සා. මාන්නය ඊර්ෂ්‍යාවයි. අපි දැන් මේ චෛතසික අප තුළ ක්‍රියාත්මක වෙන හැටි සහ ඒවා එක්ක කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන මේ දේශනාවේදී තේරුම් ගන්නට මොකද මේ සිතයි සිතුවිලි තේරුම් ගන්නේ නැතුව ධර්ම අවබෝධයටපත් වෙන්න පුළුවන් කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාවේදී අවධාරණය කළා මේ පරමාර්ථ ධර්ම කෙරෙහි අවධානය යොමු කරන්නේ නැතුව මේ අනිත්‍යතාව, අසාරතාව, තුච්ඡතාව ඒවා හරියටම දකින්නට අමාරුයි. පරමාර්ථ ධර්ම හතරක් තියෙනවා: චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා. මේ පරමාර්ථ ධර්ම අතුරින් මම මේ කියපු චෛතසික දෙක අයිති වෙන්නේ චෛතසික කාණ්ඩයට. ඒවා ඉතින් සිත් විදියටත් ගන්න පුළුවන්. මොකද හේතුව සිතයි සිතුවිලි වෙන් කරන්න බැරි නිසා. කෂාය තැඹුවට පස්සේදී කොත්තමාලි මොනවද, වෙනිවැල් ගැට මොනවද කියලා තැඹුවට පස්සේ වෙන් කරන්න බෑනේ. ඒ වගේ තමයි හිත මොකක්ද, හිතුවිල්ල මොකක්ද කියලා වෙන් කරන්න බැරි තරම් අවියෝජනීය ඊටාම සියුම් සම්බන්ධකමක් මේ සිතේ සිතුවිලි වලයි තියෙනවා. ඉතින් මේ සිතුවිලි අඳුනා ගැනීම නම් සිත අඳුනා ගැනීම තමයි. සිත අඳුනා ගැනීම නම් සිතුවිලි අඳුනා ගැනීම තමයි. හරිම සම්බන්ධයි. ඉතින් දැන් අපි උත්සාහයක් දරමු මේ චෛතසික දෙක තේරුම් ගන්න. පළවෙනියෙන් මාන. මාන කියන චෛතසිකය ගත්තොත් එය අකුසල චෛතසිකයක් ලෙස තමයි ධර්මයේ පෙන්වන්නේ. හැබැයි සෙසු අකුසල චෛතසික එක්ක ගත්තට පස්සේ මාන කියන අකුසල චෛතසිකයේ යම් යම් හොඳක් තියෙනවා. දැන් ගත්තොත් ඊර්ෂ්‍යාව කියන අකුසල චෛතසිකයෙන් මිනිස්සුන්ට කෙරෙන්නේ නරක වැඩමයි. මාන කියන අකුසල චෛතසිකයේ තියෙන මේ පොඩි හොඳක් තමයි සමහර අකුසල වැඩ නොකර ඉන්නවා, සමහර නරක වැඩ නොකර ඉන්නවා මාන්නින්ද. තේරුණානේ? දැන් උදාහරණයක් විදිහට මෙතන ඉන්නවා PhD තියෙන මහත්තුරු, නෝන මහත්තුරු. ඒයත්ෝ සමහර ඒවා නොකර ඉන්නේ එක හේතුවක් තමයි මම ડોක්ටරේට් එකක් තියෙන මිනිස්සෙක්. මම උගත් එක්කෙනෙක්. මං වගේ කෙනෙක් මේව කරන්න හොඳද කියලා හිතලා. තේරුණාද? මං වගේ කෙනෙක් මෙහෙම කතා කරන්න හොඳද කියලා හිතලා කටපරිස්සම් කරගන්න. ඒක අර උගත්කම ගැන තමන්ගේ තියෙන මේ ගණන් හැදීමේ තියෙන කාරණාව හින්දා නරකකට යන්නේ නැතු. ඒක හොඳ දෙයක්. දැන් සමහර ඉන්න පෞල් පරම්පරාව ගැන හිතලා ඔය ගම්වල කියන්නේ නේ අපේ පෞල් වල ලෙවුන් මේවා කරන්නේ, අපේ පෞල් වල ලෙවුන් සත්තු මරන්නේ කියලා. ඒ ඔළුවට එන්නේ ඒ කුලේ. තේරුණාද? ඒගොල්ලොන්ගේ පරම්පරාවේ තිබිච්ච බරපතල ලොකු වටිනකම් ඒ ඔළුවට එන්නේ. ඒක මාන්නයක් එක්තරා අතුරකට. හැබැයි ඒක හින්දා ඒගොල්ලෝ ප්‍රාණඝාත කරන්නේ. අපේ පරම්පරාවල අය සත්තු මරාගෙන කන්නේ. අන්න ඒ නිසා ඒගොල්ලෝ පාණාතිපාතා රකින්න. අපේ පරම්පරාවල අය අනුන්ගේ තඹ හුලහක දෙයක් ගන්නෙ නැහැ. නොදුන්න දේ ගන්න නැහැ. ඉතින් මලක්වත් කඩා ගන්න නැහැ කියන්නේ නැතුව ඒ හින්දා. ලොකු දෙයක්. ඒකයි මං කිව්වේ මේ අනිත් චෛතසික, අකුසල චෛතසික
මිනිස්සු පවටම තමයි ඇදලා දාන්නේ. මාන්නය කියන අකුසල චෛතසිකයේ තියෙන පොඩි හරි වටිනකම තමයි ඒ මාන්නේ හින්දම ඒ කියන්නේ මේ සෙය්‍යමාන අපි උසස්ය අනිත්‍ය පහත්ය කියන චෛතසිකේ හින්දම අපි ගොඩක් පව් නොකරන. හැබැයි අපි උසස්ය අනිත්‍ය පහත්ය කියන සෙය්‍යමානෙ හින්දා පව් කරන කණ්ඩායමකුත් ඉන්න පුළුවන්. නිදසුනක් ලෙස අපි මතක් කරගත්තොත් ෂාජහාන් රජුරෝ වගේ අය. එතුමා අර තාජ් මහල් හැදුවනේම ඉන්දියාවේ. එතුමා ඒක හදලා එතුමාට ආවා මම තරම් ලස්සන නිර්මාණයක් කරපු පුද්ගලයෙක් නැහැ. ඊළඟට එතුමාට ආපු එක තමයි මේ වගේ එකක් ආයෙ කරන්න දෙන්නත් බෑ. ඉතිහාසයේ නිවැරදි නම් එතුමාට ඊළඟට ආපු එක තමයි මේ වගේ එකක් කරන්න දෙන්න බෑ. ඒ නිසා මේක හදපු නිර්මාණකරුව ජීවත් වෙන්න බෑ. තේරුණානේ? එතකොට අර සෙය්‍යමානය එයා ප්‍රාණඝාත කරන අකුසල කර්ම කරන මිනිස්සෙක් කරනවා. ඒ වගේ කලාත්මක නිර්මාණයක් කරපු එක්කෙනෙක් වුණාට දැන් ගත්තොත් කලාකාමියාගේ හදවත හරි හොඳයිනේ. එහෙමනේ සාමාන්‍ය පිළිගැනීම කලාකරුවෝ හරි තෙතමනයක් තියනවා අය කලාකරුවෝ හරි මේ හොඳය එහෙමනේ අදහස. හැබැයි කලාකාරයාගේ හිත ඇතුලේ වුණත් මාන්න කියන චෛතසිකේ යෙදුනොත් ඒ මිනිස්සයා ඊටම භයානක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔබ වටහා ගන්න මාන්න වල සෙය්‍යමාන කියන කොටසේ හොඳ පැති වගේම නරක පැති තියෙනවා. සෙය්‍යමාන සදිසමානෙත් මට හිතෙනවා හොඳ පැති නරක පැති දෙකම තියෙනවා. සදිසමානෙ කියුවේ මේ අපි සමානයි කියන එක. දැන් අපි සමානයි හෝ මමත් එයාට සමාන වෙන්න ඕනි කියන හැඟීම. ඒක හොඳයිනේ. දැන් මම හිතුවොත් එහෙම මම සරියුත් මහරහතන් වහන්සේට සමාන වෙන්න ඕනේ. දැන් ඒකට මට මොකද කරන්න වෙන්නේ? මහා ප්‍රඥාවක් ඇති කරගන්න එපා. ඒක හොඳයි. මොකද සරියුත් මහරහතන් වහන්සේට සමාන වෙන්න කියලා සරියුත් මහරහතන් වහන්සේ ඝාතනය කරලා හරියන්නේ නැහැ නේ. සරියුත් මහරහතන් වහන්සේට මම සමාන වෙන්න නම් බුද්ධිමත්ව කල්පනා කරලා මම සරියුත් මහරහතන් වහන්සේ ඇති කරගත්තු නුවණ ඇති කරගන්න ඒ අවබෝධය මා තුලත් ගොඩනගා ගන්න මම කැප වෙන්න ඕන. එතකොට සදිසමාන හොඳයිනේ. ඒක හොඳයි. හැබැයි දේවදත්තගේ සදිසමානේ හොඳ නැහැ. නේ දේවදත්තට හිතුණානේ මාත් බුදු වෙන්න ඕනේ කියලා. ඉතින් එයා කරව දේ තමයි එයා බුදු වෙන්න එයා හිතුවේ ඒක මේ තනතුරක්. ඒක අනිත් එක්කෙනාගෙන් උදුරලා ගන්න පුළුවන් මට කියලා. එයා බුදුහාඳුරුව මරන්න දුනුවා යොදවනවා, ගල් පෙරලනවා, නාලාගිරියට රාකලදාසයක් පොලා එවනවා. එයා කල්පනා කරනවා මේ බුදුන් මැරුවම බුදුකම හම්බ වෙනවා. ඔය මාන්නේ ඔළුව නරක් වෙන එකක් නේ. මාන්නේ කියන චෛතසිකයේ තියෙන භයානක දේ තමයි ඒකේ ඔළුව නරක් වෙන මිනිස්සුන්ගේ. ඒ හින්දා ඔබ වටහා ගන්න මාන්න කොටස් දෙකක් අපි තේරුම් ගත්ත. එකක් සෙය්‍යමාන, ඒකත් හොඳයි නරකයි. දෙක සදිසමාන, ඒකත් හොඳයි නරකයි. හීනමානේ නම් ඉතින් හොඳක් පෙන්වන්න අමාරුයි. තේරුණා? හීනමානේ ඒකේ හොඳක් පෙන්වන්න හරි අමාරුයි. මොකද හේතුව ඒ හීනමානේ ඔළුවේ ඇති වුණාට පස්සේ ඒ මිනිස්සයා මේ කරන්න පුළුවන් ඉතාම අයහපත් භයානක වැඩ. තාම භයානක වැඩ. ඒ කියන්නේ මම අඩුය, මං අනිත් අයට වඩා පහත්ය, අනිත් අය මට වඩා උසස්ය. කවදාවත් අපිට මේ මිනිස්සුන්ගේ මට්ටමට එන්න බැරිය. හීනමානියාවන් අපිට හිතෙනේවනේ. ඉතින් මේ හීනමාන චෛතසිකය මනසක වැඩෙන්න ඉඩ නොදීම කුඩා කල ඉඳලා දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැන පරිස්සම් වෙන අය කරන්න ඕනේ.
හීනමාන කියන தත්ත්වයේ ළමයෙකුගේ මනසේ කුඩා කල ඉඳලා ඒ චෛතසිකේ මතුවෙන්න දෙන්න හොඳ නැහැ. ඒ මතුවෙන්න නොදී හීනමානේ උඩට එන එක නවත්තවන්න තියෙන හොඳම එක තමයි යථාලාභ සන්තුට්ඨිය උගන්නන එක. ඒක ලද දේ සතුටු වෙන්න එයාගේ මනස හැමතිස්සෙම පුහුණු කරන්න. නැත්තම් හීනමානෙට උත්තරයක් නැහැ. නේ? කවුරු හරි කෙනෙක් මට අඩුයි මගේ පෙනුම හොඳ මදි. මගේ පෙනුම හොඳ මදි. අරයා ලස්සනයි මට වඩා. එයා පැහැපත් මට වඩා. එයාගේ අංගපත හොඳයි මට වඩා නේ. ඔහොම හිතන්න ගත්තොත් එහෙම එයාට ලැබිච්ච ශරීර කූඩුව ගැන කිසිම තෘප්තියක් නැහනේ. ඉතින් එයා තෘප්තියක් නැහැ කියන්නේ එයා හීනමානෙන් පීඩා විඳිනවා. එතකොට හීනමානෙන් පීඩා විඳින එක්කෙනෙක් අනිත් එක්කෙනාට නිදහසේ ඉන්න ඉඩක් හදලා දෙන එකක් නැහැ. එයා ඕනිම භයානක දෙයකට යන්න පුළුවන්. ලෝකේ භයානකම අපරාධකරුවෙක් වෙච්ච හිට්ලර්තුමා නේ. ඔහු ලොකු හීනමානයක කුඩා කාලේ ඉඳලා පීඩා විඳ ඒකේ ප්‍රතිඵලය තමයි ඔහුගේ චරිත කතා මම විශාල ප්‍රමාණයක් කියවලා තියෙනවා. එක එක අය ලියපුවා. මම එයාගේ තීන්දුව ඇතුලේ මට අහුවෙන එක තමයි එයාගේ හීනමානය. කියන්නේ කුඩා කාලේ ඉඳලා එයාට මේ හීනමාන චෛතසිකයකින් එයා පීඩා විඳීමේ ප්‍රතිඵලය තමයි එයා මේ අනිත් මිනිස්සු ඝාතනයට පොළඹවන. ඒ නිසා ඊටම බුද්ධිමත් තත්වයට එන්න ඕනි අපි මේ චෛතසික මම ගාව ඔබ ගාව අඩු වැඩි වශයෙන් මහරහත් භාවයට පත් වෙනකන් තියෙනවා. අපි කාගේද ගාව? තේරුණානේ මම ගාව ඔබ ගාව. අපි කාටත් අඳුනා ගන්න වෙනවා මේ මාන්න චෛතසිකේ. මේවා අඳුනා ගන්න නැතුව මොනතරම් දත්ත තිබුණත් ධර්මයේ ගැන මුකුත් වෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටිය ආමුදුරු කෙනෙක්. ඒ ආමුදුරුවන්ගේ නම පෝටිල. පෝටිල භික්ෂුව. හරි ත්‍රිපිටකධාරියා. හොඳට ත්‍රිපිටකේම කට පාඩමින් දේශනා කරන්න පුළුවන්. අන්තිමට කොච්චර මෙයා ධර්ම දේශනාවේ ප්‍රචලිත කෙරෙකුණාද කියනවා නම් පන්සල් 18ක් මෙයාට හදලා දුන්න මිනිස්සු. මම තුච්ච පොටිලා ආමුදුරන්ට ඒ කාලේ මේ ලෙටර් හෙඩ් එකක් එහෙම තිබුණා නම් ඉවරයි. නේම් කාඩ් එකක් එහෙම තිබුණා නම් පන්සල් 18 දාන්න A4 සීට් එකක් ගන්න වෙනවා. ඇඩ්‍රස් ටික දාලා ගහන්න එක නේද? ඉතින් මේ ආමුදුරන්ගේ මාන්නේ උපරිමේටම ගියා. හොඳ ප්‍රසිද්ධ දේශකයා කවුරුත් නැහැ. එයාට තරම් ධර්ම කතාවට දක්ෂ ඕන තැනකින් ත්‍රිපිටකෙන් ඇද්දලා අරන් උත්තර දෙනවා. දක්ෂයා. හැබැයි කිසිම දෙයක් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. අබමල් රේණුවක දෙයක් ඇතුලේ වැඩිලා නැහැ. දවසක් බුදුහාමුදුරුවන් වහන්සේ දහම් දෙසුමක් කර ඉඳිද්දී පෝටිල භික්ෂුව බුදුහිමියන් දේශනාව පවත්වන ධම්මශාලාව අසලින් යනවා. බණ නවත්තලා බුදුහාමුදුරුවෝ ඔහුගෙන් ඇහුවා, පෝටිල ත්‍රිපිටකධාරී හිස් භික්ෂුව කොහේ සිට එන ගමනද? තේරුණානේ? ත්‍රිපිටකධාරී හිස් භික්ෂුව කොහේ සිට එන ගමනද? ආයේ අනෝ දකින්න කොටත් ඕකම ඇහුවා. ත්‍රිපිටකධාරී හිස් භික්ෂුව මේ කොහේ යන ගමනද? දැන් කොහෙද යන්නේ? මේ ආම්තුරුන්ට විශාල අසහනයක් දැනුණා. බුදුහන්තුරේ කහන්න හේතුව මේ ආම්තුරෝ 18ක් පන්සල් වල අධිපතියා විදියට මාන්නේ වැඩි වෙලා වැඩි හිටි සිල්වත් ගුණවත් ආම්තුරු කෙනෙක් ආවට වඳින්නවත් නැති මට්ටමට ඇවිල්ලා තිබුණා. මේ වඳින එක අනතිමානීකමේ ගුණයක් නෙමේ. දන ගහලා පසඟ පීඨවල වඳින එක අනතිමානීකම. යම් කිසි වැඩි හිටියෙක් සිල්වතෙක් ගුණවතෙක්
බුද්ධිමත් එක්කව තන ගහලා වඳින එක අපේ ධර්මයට අනුව ඒක අනතිමානීකම. එයාගේ තියෙන දැනුමට, ගුණයට, සීලයට කරු කිරීම. ඉතින් මේ හැමදෙරෝ ඒ චාරිත්‍ර කඩාගෙන යනවා කියලා ආරංචිය ලැබිච්ච නිසා තමයි බුදු හිමියන් අර වගේ ප්‍රශ්නයක් ඇහුවේ. අන්තිමට මේ හැමදෙරෝ හරි අසහනයටපත් වෙනවා. මොකද මහා බණකාරයාට මහා සෙනගක් මැද බුදුහාමුදුරු කිව්වා හිස් භික්ෂුව කියලා. අන්තිමට ගිහිල්ලා ගෝලෙක් ගාව පුහුණු වෙනවා. ගෝලයා ගාවට ගිහිල්ලා කිව්වම මට පුහුණුව වෙන්න අවශ්‍යයි කියලා. ඉතින් එයා කිව්වා ඉතින් පුහුණු වෙන්න පුළුවන්. එහෙනම් ඔබ වහන්සේගේ ලස්සනම සිවුරු පෙරවන්න. ඉතින් උන්වහන්සේට හම්බෙලා තිබුණා පුදුම වටින සිවුරු. මුදම එක පෙරවන් ආවට පස්සේ ගෝලයා මඩවලක් ගාව භාවනා කර කර හිටියේ. උන්වහන්සේට කිව්වා ඔබ වහන්සේ නම් දැන් පුහුණුව පටන් ගන්න යන්නේ. මම නවත්තන්න කියනකම් මේ මඩවලට පැනලා දුවන්න දෙපැත්තට. පොඩි ලහඳුරු දිව්වා දෙපැත්තට. නවත්තන්න කියනකම්ම දිව්වා. අර පිලි ගඳ ගාන කුඩු මැස්සු පිරිච්ච මඩ වතුර වලින් උන්වහන්සේගේ ලස්සන සිවුරයි ඇඟයි මූණ කට ඔක්කොම තෙමිලා නෑවිලා කියලා. එකලේ උන්වහන්සේගේ මාන්නේ හොදන එක. ඊට පස්සේ තමයි භාවනාවට කතා කරේ. මතක තියාගන්න අපි දන්නවා අපිට ඔක්කොම තේරෙනවා අපිට ආයේ කවුරුත් කියලා දෙන්න ඕනි නෑ කියන තැනට මිනිස්සෙක්ගේ මනසක් පැමිණීම තරම් භයානක දෙයක් මේ ලෝකේ නෑ. මේ දිනපතා ජීවිතේදිත් එහෙමයි, වෘත්තීය ජීවිතේදිත් එහෙමයි. නිවන් දකින්න යන ගමනේදිත් එහෙමයි. ඔය තුනටම අපේ වෘත්තීය ජීවිතයක් තියෙනනේ කාට. ඒකෙදිත් ඔය මම දන්නවා කියලා හිතන් ඉන්න අය ඉවර වෙන කට්ටිය. ගෙවල් වලත් ඉන්නේ නේ මම දන්නවා, මට තේරෙනවා, මට කියන්න ඕනේ නෑ. නේද මං වයසට ගියේම මේවා කර කර කියලා කියන්නේ නේද? ඒගොල්ලොත් ඉවර වෙන අය. ඊළඟට නිවන් දකින්න යන ගමනේදී නම් මම දන්නවා කියලා හිතන් ඉන්න අයට මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. පටන් ගන්නම ඕනි I don't know කියලා. එහෙම වුණොත් අර ශ්‍රුතයට කැමති වෙනවනේ. අහන් ඉන්න කැමති වෙන්නේ මම දන්නේ නැහැ කියලා පටන් ගත්තොත්. මම දන්නවා කියලා පටන් ගත්තොත් ශ්‍රුතය දියුණු වෙන්නේ නැහැ. ධර්මයට අනුව බාහුසච්ඡංච බහුශ්‍රුතේ දියුණු කර ගැනීමනේ මංගල සූත්‍රයේ පළවෙනි කාරණේ ලෙස පෙන්වන්නේ. හරිම ප්‍රයෝජනවත්ම දේ ලෙස කුඩා තරුවෙකුගේ ඉඳලා ඕනම කෙනෙකුගේ අවබෝධය කරා යන්න එයා ශ්‍රුතය වඩන්න ඕනේ. බහුශ්‍රුත වෙන්න ඕනේ. පංචශේක බලවලක් තියෙන ශ්‍රුතයනේ නේද? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ශ්‍රෝතය ඇහුම් කන්දීම ශ්‍රුතය ඒක දියුණු වෙන්නේ නැහැ. මතක තියාගන්න ඒක දියුණු වෙන්නේ නැහැ මාන්නේ තියන අයගේ. ඇහුම් කන්දීම දියුණු වෙන්නේ නැහැ. අපේ අවබෝධයට විශාල බාධාවක් පුංචි පහේ බාධාවක් නෙමෙයි. හිටියා මේ ජපානයේ තියෙන හරි ලස්සන කතා. ජපානයේ තියෙන සෙන් නේද? සෙන් අපේ මේ මණ්ඩාවල හමුදුරෝ මේ සෙන් මෙඩිටේෂන් ක්‍රම මෙහි උගන්වනවා. මම දුටුවා. තිච්ඥාතන් හමුදුරුවන් ගේ මග පෙන්වීම එහෙම DC පන්සලේ මම දැක්ක බෝඩ් එකේ දාලා තියෙනවා සෙන් මෙඩිටේෂන්. හරි ෂෝක්. ඒ සෙන් ගුරුවරු කියන්නේ ඒගොල්ලෝ හරි දියුණු මිනිස්සු ඇත්තටම දියුණු. ඒක මම මේ හොඳටම පිළිගන්නවා ඒගොල්ලොන්ගේ අපේ වගේ මේ පැය ගණන් කතා නෑනේ. සෙන් කතා කියන්නේ මිනිත්තු දෙකකින් කතාව විතරයි නේ. පුදුම දෙයක් පණිවිඩයක් විදිහට දෙනවා. දැන් අපේ ජාතක කතාවල තියෙන මේ කාරණේ තමයි මම දැකලා තියෙන ජාතක කතා හරි දිගයි. අගට යනකොට මුල කොටස මතක නැති තරම් දිගයි. සෙන් කතා හරි මේ සමහර ඒවා තියෙන වාක්‍ය පහක් විතර. හැබැයි ඉතින් සෙන් කතා වලින් තොරන් ගහන්න බෑ. නේ ජාතක කතා වලින් විතර තොරන් ගහන්න පුළුවන් අපිට. ජාතක කතා තියෙන්නේ පළවෙනි කොටුව දෙවෙනි කොටුව ඒකට දිග කතාවක් ඕනේ. අපේ කතා ශෛලිය වෙන එකක්. ඒක අපේ රටේ තේරවාදයට අදාළව නිර්මාණය වෙන්නේ. තේරුණානේ?
ජාතක අට කතා වැසුරින් අපේ කතාව අපි නිර්මාණය කරගන්නේ වෙන විදියකට. ජපානයේ සෙන් කතාව කියන්නේ වෙන එකක්. අරකේ මූලෙම තමයි. හැබැයි ඒක වෙනස්. දැන් එක සෙන් හාමුදුරු කෙනෙක් ඉන්නවා හරිම මේ හොඳ ජීවිතාවබෝධයක් තියෙන හරිම සරලව සැනසille දේවල් අත්විඳින හාමුදුරු. මේ හාමුදුරුවෝ හමු වෙච්ච බොහෝ බුද්ධිමතුන් බොහෝ ඥානවන්තයෝ උන්වහන්සේ ගැන පැහැදුනා. උන්වහන්සේ ගැන පණිවුඩය යුරෝපයේ දක්වා පැතිරිලා ගියා. උන්වහන්සේ මේ බුද්ධිමත් හාමුදුරු කෙනෙක් කියලා. යුරෝපයේ පඬිවරයෙක් කල්පනා කරා යන්න ඕනේ ඔය හාමුදුරුවොත් එක්ක කතා කරලා පොඩි වාදයකට පැටලෙන්න ඕනේ කියලා. මම ගියා. ගියාට පස්සේ ඉතින් ජපානේ දන්නවනේ ගියපු ගමන් ඉතින් පළවෙනියටම ආගන්තුකේ ආපු ගමන් උස්සන්ගෙන්නේ ග්‍රීන් ටී ජොග්ගුවනේ. සෙන් හාමුදුරුවෝ කෝප්ප දෙකයි ලොකු මේ ග්‍රීන් ටී භාජනයයි අරගෙන ඇවිල්ලා මේ වගේ මේසෙ තියාගෙන පුටු දෙකේ වාඩි වුණා. වාඩි වෙලා ආගන්තුකයාගේ කෝප්පෙට වක් කරන්න පටන් ගත්තා තේ. අඳුරු වක් කරගෙන යනවා. දැන් කෝප්පේ හොඳට පිරුණා. ඒ ගමන පීර්සියටත් වැටුණා. අඳුරු තාම වක් කරනවා. පීර්සියත් පිරුණා. ඒ තාමුදුරෝ නවත්තන්නේ. දිගටම ජොග්ගුවෙන් වක් කරන ඒ ගමන ට්‍රේ එකත් පිරුණා. දැන් ට්‍රේ එකත් පිරලා ට්‍රේ එකෙන් බිමට වැටෙන්න හදනකොට අර බුද්ධිමතා පඬිවරයා කිව්වා මම මේ හිතන් ආවේ මහ ලොකු මොලකාරයෙක් කියලා තේක වක් කරගන්න. දන්නේ නැහැ පිරිලා ඕක මේ දැන් බිමට වැටෙන්න යනවා පේන්නේ නැද්ද තමුන්නාන්සෙට කියලා කිව්වම නැවතුවා. නවත්තලා කිව්වා ඔයාගේ හිතත් මේ වගේ. ඔයාටයි මටයි කතා කරන්න බෑ. අපි වෙන දවසක හමු වෙමු. දැන් තේ එකක් බීලා යමු. එච්චරයි. මුළු කතාවම එච්චරයි. අපේ මනස මාන්නෙන් පිරුණම පිරිච්ච තේ භාජනයක් වගේ. මොනවා දැම්මත් රැඳෙන්නේ. මොනවා දැම්මත් රැඳෙන්නේ. ඒ කියන්නේ ඒ උරා ගැනීමේ ගුණය නැති කරනවා මාන්නය කියන චෛතසිකය. නෙළුම් කොළේට වෙලා තියෙන වැඩේ නේ. මේ පැය දෙකක් වැස්සත් නෙළුම් කොළේ වේලිලානේ. හොඳට බලන්නකො පැය දෙකක් හොඳටම මේ ධාරානිපාත වරුසාවකට අහු වුණත් නෙළුම් කොළේ උඩ වතුරනේ. මොකද නෙළුම් කොළේ තියෙන අර පොඩි බූවක් වගේ එකක් ඒ නෙළුම් කොළේ උඩ කොටසේ වතුර රඳවා ගැනීමට තියෙන ගුණය ඒ අර මේ ටිකක් අලු පාටට වගේ හුරු ඒකෙන් නැති කළා දානවා. ඔය අනුරාධපුර කුරුණෑගල පැත්තේ අය අපේ මේ බණ්ඩාරනෝනලා දන්නවා. ඒ පැත්තේ තියෙනවා මේ නෙළුම් කොළ. ඒ වැස්ස මහා වැස්සකට පස්සෙත් නෙළුම් කොළේ දිය රැඳෙන්නේ නැහැ නේ කියලා තමයි කියන්නේ. රැඳෙන්නේ නැහැ. රඳව ගන්න බෑ. උරා ගන්න බෑ. දරා ගන්න බෑ. මාන්න ඒ වගේ. මාන්නේ වගේ. ඒකයි බුද්ධ ආගම මේ චෛතසිකය දුරු කර ගන්නට පුළුවන් තරම් මහන්සි වෙන්න කියලා මිනිසුන්ට යෝජනා කරා. මේක දුරු කර ගන්න පුළුවන් තරම් මහන්සි වෙන්න. අර පන්සල් වල සමහර ඒවා ගහලා තියෙනවා මේ බුදුහාමුදුරුන්ගේ වැකියක්. ඒ කියන්නේ උඩඟු නොව මහාන කියලා. හාමුදුරුවෝලා ගහලා තිනවා ඉස්සරහින්ම. ඒ කියන්නේ ඒ හාමුදුරුන්ට ඒ හාමුදුරුව පණිවිඩ දෙන්න. පන්සල්ලේම හැදීගෙන එනකොට අපේ ඔළුව නරක වෙනවනේ. මම දැන් විහාරාධිපති මං එසේමෙසේ කෙනෙක් නෙමෙයි. නේ. ඒ මතිවට ටීවී එකේ බණ දෙකකුත් කියාගත්තොත් මිනිස්සුත් අඳුරනවා. එතකොට අපේ ඉස්සරහ හැම තිස්සෙම පේන්න ඕනේ උඩඟු නොව මහාන. මොකද උඩඟු වුණොත් පුහුණු වෙන්නේ. ඇහුම්කම් දෙන්නේ. අනිත් අය එක්ක කතා කරන්න සූදානම් නැහැ. අනිත් අය කතා කරන එක සිහිනුවණින් තේරුම් ගන්න කැමති වෙන්නේ නැහැ. ඒ හින්දා මම ඔබට
ඊටාම කරුණාවෙන් සිහි කරනවා ඔබගේ මානව සම්බන්ධකම් වලට මේක හරි බාධාවක්. හරි බාධාවක්. බිරිඳකට සැමියෙක් කියන ඊටාම වැදගත් කාරණයක් තේරෙන්නේ නැහැ මාන්නයාව. සැමියෙකුට තමන්ගේ ඊටාම යහපත් ගුණවත් බිරිඳක් කියන හරිම වටින දෙයක් එයාගේ කනට ඇතුල් වෙන එකක් නෑ. එයා මාන්නෙන් පිරিলা නම් මම තමයි හරි මම තමයි දන්නේ කියන එකට ඔළුවට ආපු මිනිස්සයාට ඇහෙන්නේ නෑ. හරියට ඇහෙන්නේ නෑ. ඉතින් ඔබට එකිනෙකාට අහුම්කම් දෙන්නේ නැතුව කොහොමද හොඳ පෞල් ජීවිතයක් ගෙවන්නේ? හොඳ පෞල් ජීවිතයක් ගෙවන්න නම් අපි අපේ මාන්නය කියන චෛතසිකේ සැලකිය යුතු මට්ටමකට පාලනය කරගන්න ඕනේ. ඒ මොකද අපිට එනවා මේක ගියාම එක තැනකදී මම වැදගත් අනිත් අය මට වැදගත් නැහැ කියලා. ඒ කියන්නේ මම ගැන මම මේ ඕවර් එස්ටිමේට් කරන්න පටන් ගන්නවා. මාන්නේ තියෙන භයානකකම ඒකයි. ඒ කියන්නේ මම ගැන මගේ මේ තක්සේරුව ඊටම බලවත් එකක් අධික එකක් වෙනවා. ඒ මම ගැන මගේ තක්සේරුව එස්ටිමේට් එක ලොකු එකක් වුණොත් ඕනවට වඩා ඉක්මවා කියපු එකක් වුණොත් මට මොකුත්ම දේවල් කරන්න බැරි වෙයි. එහෙනම් මම ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මම ඔබට යෝජනා කරන ඔබ ගැනත් පරිස්සම් වෙන්න බලන්න කියලා. මොකද මේ අපි ඉන්න ටික කාලේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම කෙසේ වෙතත් හොඳ මිනිස්සෙක් විදියටවත් මැරුණොත් ඊළඟ ආත්මයක් ගැන අපිට හිතන්න පුළුවන් වෙයි. මාන්නේ හොඳ නෑනේ. මාන්නේ තිබිච්ච අයට වෙච්ච දේවල් අනුව මාන්නේන මක්කටෝ හෝති නේද? අතිමානේන කුක්කුටෝ මාන්නට වඳුරෝ වෙනවාය, අතිමාන්නට බල්ලෝ වෙනවාය. ඉතින් අර තෝදෙය වගේ අයින්ට උනේ ඒකනේ. ඉතින් ඒවා දැකලා තමයි බුදු පියාණන් එහෙම කියන්නේ. තෝදෙය මහා සල්ලිකාරයන් නිසා එයාට තිබුණා ලොකු මාන්නයක්. එයා කොච්චර මාන්නෙන්ද කියනවා නම් බුදු හිමියන්ට කිසිම අහුම්කම් දීපකට සූදානම් නැහැ. ඔහු බුදු හිමියන්ට නින්දාත් කරනවා. ඔය මාන්නේ ඊළඟ එකනේ අනිත් අය පහත් කර කතා පවත්තන එක. හැම තිස්සෙම අනිත් මිනිහා පහත් කරනවා. නේ? ඉතින් එහමයි ගොඩාක් හිටියා කේමා ඊළඟට ඔය තව මාගන්දියා නේද? ඒගොල්ලෝ කාටත් පැටලිච්ච තැන තමයි මේ ඒ මාන්නය කියන චෛතසිකය නිසා ඒගොල්ලෝ අනිත් අය සම්පූර්ණ කන්ඩෙම් කරලා කතා කරනවා. ඒගොල්ලෝගේ ආධ්‍යාපනය ගැන, හැසිරීම ගැන, කන බොන හැටි ගැන, ඇඳුම ගැන ඔක්කොම සෞතු කරනවා. මම ඔබට කියන්නේ ඒක වගේ එකක් තියෙනකොට කොහොමද ඔබ කම්පැෂන් දියුණු කරන්නේ? නේ? kindness කියන එකට එන්නේ කොහොමද ඔබ? ඔබට කරුණාවන්ත වෙන්න පුළුවන්ද කෙනෙකුගේ දුර්වලකමක් දකිනකොට, කෙනෙකුගේ ප්‍රශ්නයක්, කෙනෙකුගේ අඩුපාඩුවක් දකිනකොට එයාට කරුණාවන්ත වෙන්න බෑනේ. එයා පහත් කරන්න ඕනි හැංගීම වෙනකොට. තේරුණාද? ඒ කියන්නේ ඔබට මම කරුණාවන්ත මං හරිම මේ කාරුණික එක්කෙනෙක් වෙනවා කියලා හිතනවා නම් ඉස්සෙල්ලම මේ මාන්නය වගේ චෛතසික වලින් නිදහස් වෙන්න වෙනවා. ඒ චෛතසික වලින් නිදහස් වෙන්නේ නැතුව අර කරුණාවන්තකම වගේ චෛතසික ඇති කරගන්න බෑ. මොකද මිනිස්සු පහත් කරලා හිතලා වැඩ කරන අයගේ ගොඩ නැගෙන්නේ කරුණාවන්තකම නෙමෙයි. ඒගොල්ලෝ අර දුප්පත් පහළ තලයක දුර්වලකම් එක්ක ඉන්න මිනිස්සුන්ට දෙයක් දීලා නැවත තමන්ගේ මාන්නේ ගොඩ නගා ගැනීම විතරයි වෙන්නේ. ඒක කම්පැෂන් නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න මේ ගොඩක් අය මේවයි තියෙන මේ සියුම් කොටස අඳුනගන්නේ නැහැ. ඒ නිසා මේ ආත්මෙට පුහුණු වෙන්නේ නැතුව යන්නේ. එක එක වැඩ කරනවා කරුණාව කියලා. නමුත් කරුණාව එකෙන් වැඩෙන්නේ නැහැ. මොකද මාන්නේ ඔළුවේ වැඩ කරනවා. එහෙනම් මාන්නය කියන චෛතසිකයේ නිදහස් වෙන්න මේක සංයෝජනයක් නේ. දස සංයෝජනවල එකක් නේ මාන්නේ කියන්නේ. මේ සංයෝජනයෙන්, සංයෝජන කියන්නේ ගැට ගහන බැඳලා තියෙන කියන තේරුමනේ.
ඉතින් මේ අපි සසරට ගැට ගහලා තියෙන මේ චෛතසිකයෙන් අපි නිදහස් වෙන්න ඕනේ මේකේ කොටස් තුනම. මේ මාන්නේ මූණු තුනයිනේ. සයමාන, සදිසමාන, හීනමාන. ඒ මාන්නේ මේ මුහුණුවර තුනෙන්ම අපි පුළුවන් තරම් නිදහස් වෙන්න උත්සාහයක් කරන්න. පුළුවන් තරම්. ඒ චූටි කාලේ ඉඳලා සිංහල බෞද්ධ මිනිස්සු බිම දන ගහලා දරුවන්ට වඳින්න කියන්නේ ඕකට තමයි. තේරුණාද මේ දන ගහලා වඳින්න කියන කතාව හරිම මීනින්ෆුල් එකක්. මේ කාගේ හරි ගුරුවරයෙක් ආව අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ආව මේ පසඟ පිහිටෝලා වඳින එක ඒක ඇතුලේ කියනවානේ ලොකු පණිවිඩයක්. මොකද්ද කියන්නේ මම ඔබතුමා කියන එක අහන්න ඉන්න කැමතියි. ඔබතුමා තේරුම් ගත්ත දේවල් මට තාම තේරිලා නැහැ. මං කැමති ඔබට අහුම්කම් දීමකට. හරි හොඳ ක්වොලිටිස් ටිකක් දියුණු කරන්නේ ඔය ළමයි කම්මට වඳින එක. තාත්තට වඳින එක. දැන් මේ වගේව ටිකක් අඩුයි නේද? මෙහි තියෙන ඉතින් දැක්ක තැන හක් කිරිල්ල විතරනේ නේද? ඉතින් වැඩේ තියෙන්නේ ඒක හරි සාමාන්‍යයි. තේරුණානේ? ඒකේ තියෙන එක හොඳ එකක්. ඒක නරක නෑ මෙහි හැටියට. නේ? අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ මේ ක්‍රමේනේ ඒක. හැබැයි මම දන්න තරමට අර ධර්මයේ උගන්වන මේ ඒ වැඩිහිටියට පසඟ පිහිටුවලා වඳින්න කියන එක තියනවා නේද? ඒක හරි ලොකු මැසේජ් එකක් දෙනවා. අපේ පෙරදිග අධ්‍යාපනය ලැබුවේ ඔන්න ඔය විදියටනේ. නේ? දැන් පොටුවල අධ්‍යාපනය බටහිර එකනේ. දෙස්පුටු අධ්‍යාපනය පෙරදිග නෑ. ගුරුවරයා මොකක් හරි ගහක් මුල ටිකක් උඩින් වාඩි වෙලා ඉඳන් ගෝලියෝ ටික බිම දන ගහගෙන මේ වැලිපිල්ලේ අධ්‍යාපනය තමයි අපේ පෙරදිග අධ්‍යාපනයේ පදනම. ඒක ඇතුලේ තියෙන අපේ දර්ශනය. මොකක්ද? ගුරුවරයා ගාව බිම දන ඕපාගෙන ඇහුම්කන් දෙන්න. ඉතින් මෙහි රටවල් වල ඒව කරන්න බෑ. හීතල කාලෙට දන ගහන් ඉන්න ගියොත් පණ යාවිනේ. ඒක කරන්න බැරි හින්දා මෙහි ඉතින් දෙස්පුටු හදන්න නැති. හැබැයි මම දන්නවා මේ ග්‍රීසියේ ඇතන්ස් නේ බුදුන්ට සමකාලීනව ඊටම බුද්ධිමතුන් බටහිර යුරෝපයේ අපිට හමු වෙන්නේ ග්‍රීසියේ. ප්ලේටෝ, ඇරිස්ටෝටල් තුමා ඇතුළු තව බොහෝ ප්‍රඥාවන්තයින් නිර්මාණය වෙන්නේ එතන. එතන සංවාද තිබිලා තියෙන දෙස්පුටු වල නෙමෙයි. තේරුණා? එතන මේ ඩයලොග්ස් ඔක්කොම බැලුවම ඒ කට්ටියන්ගේ ලයිසියම් එකනේ. ඒ ලයිසියම් එක කියන එකේ මූලික ස්වરૂපය ගත්තොත් එහෙම මේ ඊටමර මේ පැරණි සම්ප්‍රදාය තිබිච්ච ගුරුවරයා සමීපේ ඉඳන් හුම්කම් දීපු බොහොම ගෞරවනීය එකක්. ඉතින් ඒ නිසා ඔබ වටහා ගන්න මාන්නය අවබෝධයට බාධාවක්, ධර්ම අවබෝධයට, ජීවිත අවබෝධයට, කොටින්ම තමන් ගාව ඉන්න එක්කෙනා අවබෝධ කර ගැනීමට. තරුණා ඊටත් වඩා තමන්ට තමන් අවබෝධ කර ගැනීමට ලොකුම බාධකය මාන්නේ. තමන්ට තමන් අවබෝධ. බුදුහාඳුරෝ ඒකනේ කිව්වේ යෝභාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ චාපි තේනසු. යම් කිසි මොලේ නැති මිනිහෙක් අඩුම දන්නවනම් මට මොලේ නැහැ කියන්නේ. ඒකම බුද්ධිමත්. දැන් මොලේ නැති අයත් හිතන් ඉන්නේ මොලේ තියනවා කියලා. ප්‍රශ්නේ එතනින් පටන් ගන්නවා. يعني මට මොකක් හරි තේරෙන්නේ නැත්නම් මම තේරෙන්නේ නැහැ කියලා පිළිගන්නවා. එතන තමයි මගේ බුද්ධිය පටන් ගන්න. දැන් මෙතන ඇති විවිධ ශාස්ත්‍රවලනේ ආයතනවල වැඩ කරන සේවක මණ්ඩලයක වැඩ කරන වැදගත් නෝනලා මාතුරුනේ මේ වැඩි වෙලා මෙතන බනහන්නේ. දැන් උගත් පිරිසන්නේ මේ ඇවිල්ලා දැන් ඔබට ඔබගේ කණ්ඩායම් එක්ක වැඩ කරද්දී ඔබට මොන තරම් ප්‍රශ්නයක්ද අනිත් මිනිහට ඔබ කියන එක තේරෙන්නේ නැති. නේ? ඔබ කියනවා මේ හොඳට කියන මටත් තියෙන මේ ප්‍රශ්නේම මගේ පන්සලෙත් එහෙම තමයි. නේ? එතෙන් මේ තාම හොඳට පැහැදිලි කරලා කියලා මං සමහර වෙලාවට මම මේ වැඩේ දන්න හින්දා මම කිව්වේ මොකද්ද කියලා ඒගොල්ලෝ ඒ වැඩේට යොදවන්න කලින් ඒක අහන් ඉඳපු කෙනාගෙන් අහනවා. දැන් මං ඔයාට මොකද්ද කිව්වේ?
වැදගත් තැනකට යවනවන නැත්තම් අර කලුවා මාරපන ගියා වගේ තමයි යන්නේ ගොඩක් අය. දන්නවනේ කලුවා මාරපන ගියපොයට නේද? කලුවා කියලා මිනිහෙක් ඉඳලා තියෙනවා. ඒ මිනිහට මේ එයාගේ ගෙදර හම්පුතා කියලා තිනවා කලුවා හෙට මාරපන ගිහින් එන්න ඕනේ. මිනිහා මාරපන ගිහිල්ලා ඊටපවෙන්දා. ගෙදර ප්‍රධානියා හොයනවලු මේ මිනිහා කෝ කියලා. හැන්දෑවේ ආවලු දාඩිය පෙරාගෙන කොහෙද කලුවෝ ගියේ? ඇයි මේ හමු මාත්‍යා මට මාරපන යන්න කිව්වනේ. මිනිහා මාරපන ගියා. මොකද මුළු කතාවම අහන් ඉන්න කැමති නැහැ. මොකද යාට ඇහෙන්නේ යාට ඕනි කොටස විතරයි. එතකොට ඉතින් කරන්නේ කලුවා මාරපන ගියා වගේ කතා තමයි. ඇයි මාරපන යන්නේ? මොකටද මාරපන යන්නේ? ඇහෙන්නේ නැහැ. අතනින් නවතිනවා. ඒ හින්දා ඔබගේ ජීවිතේ වඩා වාසනාවන්ත කරගන්න පළවෙනි කාරණය දැන් පැහැදිලි. මාන්නය ප්‍රශ්න විසඳ ගන්න. 2 ඉස්සා ඔය හීනමානය විසින් නිර්මාණය කරනු ලබන භයානක තත්ත්වයක් තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. තේරුණානේ? හීනමානය විසින් අපිට උදා කරන ඊටාම භයානක චෛතසිකයක් තමයි ඉස්සාහෙවත් ඊර්ෂ්‍යාව. චෛතසික 52 ප්‍රධානම චෛතසිකයක් ප්‍රබල චෛතසිකය ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව කියන්නේ මොකක්ද කියලා අහුවම ගොඩක් අය කියන එක තමයි ඊර්ෂ්‍යාව කියන්නේ මේ අනුන්ගේ සතුටට කැමති නැති එක. නේද? ඉතින් මම දන්න තරමට අනුන්ගේ සතුටට කැමති වෙන එක හරි අමාරු වැඩන්නේ. නේද? අපි කොච්චර කිව්වත් අපි කියමුකෝ මෙහෙම අයියා කෙනෙකුට කියනවා පුතෙකුට ගෙදර ඉන්න අයියට කියනවා ඔයා නංගිට ඒක මං ගෙනත් දීපු එක ගැන සතුටු වෙන්න. තේරුණානේ? ඒ කියන්නේ අනුන්ගේ සතුටට අනුන්ගේ ලාභයට සතුටු වෙන්න කියලා අපි වෙන කෙනෙකුට කියනවා ලාභය ලැබිච්ච නැති. මං කියන්නේ ඒව කියන්න පුළුවන් කරන්න බෑ. අනුන්ට ලැබෙන ඒවා ගැන එහෙම සතුටු වෙන්න බෑ මිනිස්සුන්ට. ඒක තමයි ඇත්ත. හැබැයි එයාට අපිට පුළුවන් එක දෙයක් කරවන්න. එයාට ලැබිච්ච දේ ගැන සතුටු වෙන්න ගන්න. තේරුණානේ? එයාට ලැබිච්ච දේ ගැන සතුටු වෙන්න ඉගෙනුවොත් එයා සම්බන්ධව එයාට තියෙන තෘප්තිමත්කම තමයි එයාගේ ඊර්ෂ්‍යාව නැති කරන සාධකය. එහෙම නැතුව අපි මේ බනවල කිව්වට අනිත් එක්කෙනාට ලැබෙන දේ ගැන අපේ පින්වතුන්ලා සතුටු වෙන්න ඕනේ නෑ. කවදාක සතුටු වෙන්නේ නෑ. ඒ බන අහලා ඉවර වෙලා නැගිටලා වටපිට බලන ගමන් කාගේ හරි ඇඳුමක් ගැන හූල්ලනවා. අර කොහෙන්ද දන්නේ ගත්තේ? අපිට තමයි නැත්තේ. ඒක නිසා වැඩක් නෑ ඒ වහලා. මම ඔබට යෝජනා කරනවා ඉස්සෙල්ලම ඔබට ලැබිච්ච ඇඳුම ගැන සන්තෝෂ වෙන්න පටන් ගන්න. ඊර්ෂ්‍යාව යනු තමන්ගේ අතෘප්තියේ ප්‍රකාශනයයි. ඊර්ෂ්‍යාව යනු අතෘප්තිමත් මනසක් එළියට එන එක. අනිත් එක්කෙනාට ලැබිච්ච එක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ මට ලැබිච්ච ඒවා ගැන මම තෘප්තිමත් නැති එක. ඇත්තටම මේක උදාහරණකින් කිව්වොත් මේ අපේ සුනිල් රත්නායක මහත්තයාට මම ඊර්ෂ්‍යා කරනවා කියලා හිතමුකෝ. ඒක සුනිල් රත්නායක මහත්තයා මේ වගේ. සුනිල් රත්නායක මහත්තයා මැරෙන්න කියලා හිතන් මං වහබුණු වගේ වැඩක්. තේරුණාද? මං හිතන්නේ මොකද්ද? සුනිල් රත්නායක මහත්තයා මැරෙන්න ඕනේ කියලා හිතලා මං වහබුණා. ඊර්ෂ්‍යා කිරිල්ල ඊට සමානයි. තේරුණාද? ඊර්ෂ්‍යා කිරිල්ල මේ වෙන එක්කෙනෙක් මැරෙන්න කියලා හිතන් තමන්ගේ ජීවිතයට අනතුරක් දාගෙන. එතකොට ඊර්ෂ්‍යාවේ ප්‍රතිවිරුද්ධය මුදිතාවනේ. මුදිතාව. මුදිතා කියන්නේ ඇත්තටම සැටිස්ෆැක්ෂන් කියන එක. තෘප්තිමත් භාවය. විශේෂත්වය තමයි ඒක අර සතුටට වඩා වෙනස්. සතුටේ හැමතිස්සෙම තියෙනවනේ යටි අරමුණක්. අපි ඔය කවුරු හරි කියන සතුට වෙනකොට
ඒකේ ඇති අරමුණ තියෙනවා. කාගේ හරි ජයග්‍රහණයක් ගැන සතුටු වෙනකොටම ඒක ඇතුලේ පොඩි හරි අංකොන් අපි තියාගෙන තමයි සතුටු. අපි නිකන් හිතමුකෝ මෙහෙම. ඔය මට එනවා හරියට මේ විභාග පාස් වුණාම මොකද විභාගයට කලින් අපෙන් පිරිත් නූල් ගැට ගහන්න යන්න එනවනේ. ඉතින් විභාග පාස් වුණාම රිසල්ට් කියන්නේ එනවා. ඒ නිසා මේ විභාග පාස් වෙච්ච ළමයි එක්ක කරන් ඇවිල්ලා අම්මලා කියනවා ආන්දරනේ ඔන්න හරි විභාගේ හොඳට පාස් ආන්දර. උසස් පෙළ නම් ඒ තුනක්ම තිබුණා නේ. ශිෂ්‍යත්ව නම් ලකුණු අපේ හඳුනේ 180ක් තිබුණා. ඉතින් මම ඒ ළමයාට ප්‍රශංසා කරනවා හොඳයි පුතා. රට හොඳ අනාගතයක් තියෙනවා. ඔයා ගොඩාක් මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. මේක ඔයාගේ ලොකු ජයග්‍රහණයක්. හැබැයි මේ ජයග්‍රහණයට වඩා තව ඔයාට ජයග්‍රහණ ලබන්න තියෙනවා. ඉතින් මෙහෙම වර්ණනා කරගෙන යනකොට අර ඊටාම සතුටින් ළමයාගේ ජයග්‍රහණය ගැන කියපු අම්මට තේරෙනවා දැන් මේ ජයග්‍රහණේ තනිකර මේ කොල්ලගේ අතටනේ යන්නේ. මේක නිකන් එයා කරපු වැඩක් වගේනේ. දැන් මේ ආමුදුරෝ කතාව පවත්වන්නේ. ඊට පස්සේ එයා ආපහු අපිට කතාව පවත්වන්න පටන් ගන්නවා අම්මා කියනවා ආමුදුරෝනේ මෙයා හරියට මහන්සි වුණා ඇත්ත තමයි. හැබැයි ඉතින් ආඳුරු දන්නවනේ ඉතින් මම මොන දුකක්ද වෙන්නේ කියලා. මම නැත්තම් පාස් වෙයි විභාගේ. එනේ යාගේ ෂෙයාස් ඉල්ලනවා ඒකේ. තේරුණානේ. එයා සතුටු වුණාම තියෙන ප්‍රශ්නේ තමයි අසතුට තියෙන එක. මුදිතාවේ තියෙන හොඳ තමයි ඒකේ මුකුත් ෂෙයාස් නැහැ. ඒකේ යාගේ ජයග්‍රහණය තමයි. හැබැයි ඒක ඒ මුදිතාව කියන උදාර මනෝභාවයෙන් කෙනෙකු දැස බලන්න පුළුවන් වෙන්නේ එයා Taman සම්බන්ධව තෘප්තිමත්. අතෘප්තිමත් එක්කෙනෙකුට තියෙන විශාල බයක් නේ මේ ජයග්‍රහණයෙන් පස්සේ මෙයා මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වේද බැරිද කියන එක. තේරුණානේ? එනවා ඒක තියෙන සයිකොලොජිකලි තියෙන ප්‍රශ්නයක. තමන් සාර්ථකයි. ඒ කියන්නේ තමන්ට ලැබිච්ච දේ පිළිබඳව සාර්ථකත්වයේ පිළිබඳව තෘප්තියක් නැති අයට තියෙන ලොකුම දේ තමයි තමන් විසින්ම කරපු නිර්මාණය ගැන පස්සේ බය හිතෙනවා. ඒ බයේදී තමයි අර අයිතිය කියන්නේ. මේක අඳුන ගන්න මේවා පුහුණු වෙන්න ඕන නම් මේවා තේරුම් ගන්න. නැත්තම් මේ ආත්මේ පුහුණු වෙන්න හම්බෙන්නේ නැහැ. අපි හරි මුදිතාව තියෙන දෙමව්පියෝ කී ඉඳලා නිකම් මැරෙන්න පුළුවන් හීනමානේ. තේරුණානේ? හරි මුදිතාව කියන්නේ Taman සාර්ථක වෙලා ඉන්නෝනේ. Taman සාර්ථක වෙලා හිටියොත් හෝ Tamanට ලැබිච්ච සාර්ථකත්වය ගැන Taman තෘප්තිමත් වෙලා හිටියොත් එයාට පුළුවන් මුදිතාවෙන් අනිත් එක්කෙනාගේ ජයග්‍රහණය අත්විඳින්න. ඒක අගය කරන්න. නැත්තම් එන්නේ ඔය ආඩම්බරකාර සතුට කියන එක. ආඩම්බරකාර සතුට. ආත්පොල සම්දිදී කොක්කඬ දෙමින් උඩ පැන ප්‍රකාශ කරන එක. තේරුණානේ? ඒකට කියන්නේ ආඩම්බරකාර සතුට මං කියන්නේ ඒකට. එහෙම ඒවා තමයි අපි සාමාන්‍යයෙන් ජයග්‍රහණ වලට පස්සේ පිරිනමන්නේ අනිත් අයට. මට හරි සන්තෝෂයි කියලා. ඒක කියනකොටම කොටස් ඔළුවේ තියා ගන්නවා මං නැත්තම් කොහෙද මේවා කියන්නේ. ඒක අපි ඔළුවේ හදාගන්න එක. එහෙම එකක් නැහැ. තේරුණාද? මේවා හරියට තේරුම් ගන්න කවුරු හරි අපිට උදව් කරා නම් අපේ ජයග්‍රහණෙට ඒක අපි මතක තියාගන්න එක වෙනම වැඩක්. උදව්ව කරපු මිනිහා ඒකේ කොටස් ඉල්ලන එක වෙන වැඩක්. තේරුණාද? අපිට කවුරු හරි කෙනෙක් අපිට වඩා බොහොම පහළ තලයක ජීවත් වෙන මිනිස්සෙක් අපිට යම්කිසි උපකාරයක් කරලා අපි යම්කිසි ජයග්‍රාහී තැනක ඉන්නකොට අපි අරයා මතක් කරලා යාට කළගුණ සලකන එක ඒක අපේ කෘතඥකම. හැබැයි අර උදව් කරපු අය දැන් අපි ඉන්න උඩ තලෙත් එක්ක ඒගොල්ලන්ට මේ සම්බන්ධ වෙන්න බැරි වුණාට පස්සේදී ඒගොල්ලෝ ඊට පස්සේ අපිට හතුරු වෙනවා. තේරුණානේ? ඕකේ තියෙන භයානක දේ ඒකයි. ඔය සතුටේ තියෙන භයානක දේ තමයි කාගේ හරි ජයග්‍රහණයකදී මුදිතාව නැතුව සතුට આવොත් ඇත්තටම මේ ඊට පස්සේ සතුටු වෙච්ච අයම තමයි හතුරුකම් කරන්නේ.
හොඳට තේරුම් ගන්න පුළුවන් මේ ඔය මේ නිකන් ඔය ඊටාම මේ පහළ සමාජ මට්ටම් වල මිනිස්සු ලංකාවේ මේ മന്ത്രിලා පත් කරන්න පණ යනකම් වැඩ කරන්නේ. ඊට පස්සේ മന്ത്രി ප්‍රාඩෝ එකක් ගන්නවා දිනලා. ඊට පස්සේ ඉතින් අර ඡන්දෙට පෝස්ටර් ගහපු ගෙවල් ගන්න ගිහිල්ලා කොළ බෙදපු මිනිහාගේ මේ ඒ මිනිහා පාරේ ඉඳිද්දි മന്ത്രി ප්‍රාඩෝ එකෙන් යනෝ පේනවා. අර පාරේ ඉන්න මිනිහා ඉන්නවා නේද? ඒ මිනිහා වටේ ඉන්න 10 දෙනෙක් විතර එක බයිනවා ඒ වෙලාවෙම. ඕකවම ගියාට දන්නවනේ අපි විඳ දුක ගුණයක් නැති මිනිහා කී බයිනවා. ඒක තමයි දුර්වලව පාවිච්චි කරලා උඩට යෑමේ භයානකකම. තේරුණා? කියන්නේ දුර්වල මිනිස්සු පාවිච්චි කරගෙන ලබන ජයග්‍රහණ ඒවලදී ඒගොල්ලෝ පළවෙනි සතියේ සතුටු වෙනවා. දෙවෙනි සතියේ ඉඳලා ඒගොල්ලන්ට ඒ ස්ටේජ් එකට ලං වෙන්න බැරි වුණාම ඒගොල්ලෝ ඊර්ෂ්‍යා කරනවා ඒකට. තේරුණා? ඒක තමයි තියෙන භයානක දේ. ඉතින් මිනිස්සුන්ට නිරාමිස ඒකනේ අම්මලා තාත්තලට බුදුහාමුදුරුවෝ කිව්වේ සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා. නිකන් නෙමෙයි ඕවා කියලා තියෙන්නේ. මොකද තමන්ම හදපු දරුවා ගැන තමන්ටම ඊර්ෂ්‍යා වෙන්න පුළුවන්. ඒකයි භයානක දේ. තමන්ම නිර්මාණය කරපු ළමයා ගැන තමන්ටම ඊර්ෂ්‍යා වෙන්න පුළුවන්. මොකද හේතුව ඒගොල්ලෝ තමන් ඉක්මවන එක වෙලාවකදී. කියන්නේ හැම දරුවෙක්ම තමන්ගේ දෙමව්පියෝ ඉක්මවනවනේ. අන්න එතන තියෙන ඊර්ෂ්‍යාවෙන් නිදහස් වෙන්න. ඒ දෙමව්පියෝ මුදිතාව වඩන්න. ඒක පුහුණු කරන්න. ඊර්ෂ්‍යාව කියන චෛතසිකයට වෙන උත්තරයක් නෑ. මුදිතාව ඇති කර ගැනීම පමණමයි. අනුන්ගේ දේවල් වලදී සතුටු වෙන්න ඒවා කතන්දර විතරයි. ඒව සතුටු වෙන්න බෑ. එයාට කියන්න ඕන ඔයාට ලැබිච්ච ඒවා ගැන සතුටු වෙන්න. ලද දෙයින් සතුටු වෙන්න. ඔයාට තියෙන තලය ගැන ඔයා තෘප්තිමත් වෙන්න. යථාලාභ යථා බල සන්තුට්ටි. එතනින්මයි මේ ප්‍රශ්න විසඳෙන්නේ. හිඳ දැන් ඔබට පැහැදිලි ඊර්ෂ්‍යාව කියන මනෝභාවය ඒක ද්වේෂ මූලික එකක් ඈ. ඊර්ෂ්‍යාව කියන්නේ ද්වේෂ මූලික මනෝභාවය. ඒ කියන්නේ අපිට තියෙනවානේ අකුසල් සිත් 12 දේශ සිත් තියෙනවානේ දෙකක්. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සහ සසංකාරික කියලා සිත් දෙකක් අභිධර්මයේ උගන්වන්නේ. ඒ සිත් දෙකේ දෝමනස්ස සහගතව උපදින තව අතුරු සිතුවිලි ලෙස තමයි ඊර්ෂ්‍යාව, ඊළඟට මච්චරිය මසුරුකම, ඊළඟට උද්දච්ච හේවත් නොසන්සුන්කම, ඒවා මේ ද්වේෂමූලික අකුසල සිතුවිලි. ඒවා ද්වේෂයෙන් උපදී. එහෙනම් ද්වේෂයට උත්තර හොයාගන්නේ නැතුව ඊර්ෂ්‍යාවට උත්තර එන්නේ නැහැ. ද්වේෂය, පටිඝය, ගැටුම කියන එක නිර්මාණය වෙනවා. අනිත් එක මේවා සම්පූර්ණ මෙන්ටල් හෙල්ත්. තේරුණානේ? අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ කතා කරන ප්‍රධාන කාරණා හතරක්: physical health, mental health, social health, spiritual health. ආරෝග්‍ය පරමාලාභ physical health. සන්තුට්ටි පරමන්දනං mental health. විශ්වාසා පරමා ඥාති social health. නිබ්බානං පරමං සුඛං spiritual health. මේ හතර තමයි පූර්ණ පෞරුෂය. පූර්ණ නිරෝගීකම. මේක හරියට අඳුරගන්න. අප තුල මේ හතරම එක සමානව වැඩෙනවා. එතකොට අපි හරි නිරෝගීකමක් තියෙන කෙනෙක් වෙනවා. ඒ නිරෝගීකම පූර්ණ නිරෝගීකම කියන්නේ අවබෝධ තමයි. පූර්ණ නිරෝගී මනසක් නැතුව දේවල් තේරුම් ගන්න බෑ. මොනවා කතා කරවුවත් තීනමානෙන් පීඩා විඳින මිනිස්සෙකුට මේ දේවල් තේරුම් කරවන්න බෑ. ඒකනේ බුදුහාමුදුරුවෝ වහාම ආම්දුරුලට කිව්වේ මේ ශාසනයට ඇතුල් වෙන හැමෝම බික්කු. එච්චරයි මෙතන පිළිගැනීම. මෙතන සම්මුතිය බික්කු සංඝ. එන්න පුළුවන් ගංගානම් ගංගේ ජලය, යමුනානම් ගංගේ ජලය, අචිරවතී ගංගේ ජලය එන්න පුළුවන්. හැබැයි මූදට ආවන් ලවන රස,
ඒ වගේ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කාස්ට් එක මොකක් වුණා ඒගොල්ලෝ ශාසනයට ආවම් බික්ඛු මොකද ඒගොල්ලොන්ට ඒ ඔක්කොම අපි එක සමාන තලයක අය කියලා ඒ මානසිකත්වය ඇති කරන්නේ නැතුව අර පහළ කුල වලින් එන අයට අවබෝධය කරා ගෙනියන්න බෑ. මොකද අර හීනමාන තැන සර්පෙක් වගේ එළියට පයින්නවා. තේරුණා? හීනමාන චෛතසිකයේ සර්පෙක් වගේ එළියට පයින්නවා. ලංකාවේ නිකාය ભેද ඔය ඔක්කොම විහි වෙන්නේ ඕවා එක්ක. ආසන ඉතිහාසයේ හොයන් ගියොත් එහෙම රජුරෝ දකින්නකොට සමහර කුලවල හාමුදුරුන්ට නැගිටිනවා. යන්නේ අර දිගු කාලයක් යම්කිසි කුලයකින් පීඩා විඳලා තිබුණොත් එයාට ඒක ලොකු හීනමානයක් වෙනවා. තේරුණා? මම මේ ධනවාදයට කැපිටලිසම් වලට කැමති නැහැ. හැබැයි මම කැපිටලිසම් වලට කැමති එක හේතුවක් තමයි බුද්ධ ධර්මයෙන් දිය කරන්න බැරි වෙච්ච කුලවාදය කැපිටලිසම් ඇතුලේ දිය වුණා. අවාසනාවකට කැපිටලිසම් ඇතුලේ දිය වුණේ අවබෝධයකින් නොවන නිසා දැන් පන්තිවාදය වෙලා තියෙනවා. ඒ කියන්නේ කාස්ට් එක වෙනුවට ක්ලාස් එක ආවා. ඒක තමයි නරක උනේ. අවබෝධයක් ඇතුලේ කුලවාද ඒ හැඟීම දිය වුණා නම් පන්ති එකක් එන්නේ නැහැ. තේරුණා? අවාසනාවකට මේක දියුනේ ධනවාදය ඇතුලේ සම්පත් මේ අත්විඳින්න අත්පත් කරගන්න ඔක්කොටම අවස්ථා හම්බුණා. ඒකෙන් කුල හීනමානය සහ කුල අතිමාන්‍ය දුරු වුණා. හැබැයි ඒකට අලුත් එකක් ආවා. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ අවබෝධයෙන් ඔබ ඒ මාන්න දුරු කරගන්න. තේරුණා? ඒ මාන්න දුරු කරන්න ඕනේ ඔබේ ප්‍රඥාව ඇතුලේ. එතකොට ඒවා ආයේ තව එකක් විදියට එළියට එන්නේ නැහැ. නැත්තම් සම්පත් අත්විඳ ගැනීම අත්පත් කර ගැනීම තනතුරු අත්පත් කර ගැනීම ඇතුලේ ප්‍රශ්නේ දුරු වුණොත් වහාම තව එකක් හැදෙනවා. ඒක ඊට වඩා සමහර විට භයානකයි. අර පැරණි තිබිච්ච එකට වඩා භයානක එකක් වෙනවා. ඉතින් හරි බුද්ධිමත් වෙන්න. හොඳයි දැන් එහෙනම් හරිනම නේද 11යි කාලේ. 11යි කාලේ ටයක් අපි අහුම්කම් දුන්නා. චෛතසික දෙකක් ඉගෙන ගත්තා. අභිධර්ම කියන්නේ ධර්මය ඈ. එන්න මොකද නෙමෙයි. ගොඩක් අය හිතා ගන්න මේ අභිධර්ම කිව්වම බුදු අම්මෝ අපිට නම් කයිති නෑ කියලා. ඉතින් අභිධර්ම කියන්නේ ඕක තමයි. සෙල මේකට තියෙන බය නැති කරගන්න. එන්න. ඒවා බුදුහාමුදුරුවෝ කියපුවා නෙමෙයි. ඕවා දෙයියන්ට කියපුවා. මිනිස්සු කොහෙ තේරුම් ගන්නද? ඉතින් දැන් මිනිස්සු නෙමෙයිද මේ ඉන්නේ? එනිසා ධම්ම අභිධම්ම කියලා මේ කටපාඩම් කරලා පවත්වාගෙන මේ පහසුවට වෙන් කරගත්තට බුදුහාඳුරු දේශනා කළේ ධම්ම. තේරුණා? ඒක කටපාඩම් කරලා පවත්වාගෙන මේ පහසුවට ඒක කොටස් කරගත්තා. මොකද මේක ගෙනාවේ පොත්වල ලියාගෙන නෙමෙයිනේ. එක හාමුදුරුවරු බාරගත්තා මගේ ශිෂ්‍යෝ ටිකත් එක්ක මම මේක අරන් යන්න. අනිත් හාමුදුරුවෝ බාරගත්තා මගේ ශිෂ්‍යෝ ටිකත් එක්ක මම මේක ගෙනියන්න. ඒ උන්නාන්සලට මේ සිද්ධ වෙන්නේ අපිට මේ ඔක්කොම තියෙන්නේ. ඒ නිසා මේ ධම්ම තමයි මේ අපි සාකච්ඡාව ධම්ම. ධම්ම ඇතුලේ සියල්ල තියෙනවා. හොඳයි ඊටාම ශ්‍රද්ධාවෙන් අපේ කොලේ දෙන මාත්‍යා ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාම වණිකමින් මේ වැදගත් බුද්ධිමත් මහතුරු නොන මහත්මීන්ලා මේ ධර්මානුශාසනාව හොඳට අහුම්කන් දුන්නා. අද මේ පින්කමේදී බලාපොරොත්තු කීපයක් තියෙනවා. අපේ සුනිල් රත්නායක මැතිතුමාගේ පියාණන් ෆෙඩරික් රත්නායක මැතිතුමාටත් මෞතුමිය ලීලාවති රත්නායක මෑණියන්ට පින් දෙන්න ප්‍රධාන වශයෙන් ධර්මාවති මෑණියන්ගේ දෙමව්පියන් වන එච් බණ්ඩා සහ කිරිමැණිකේ තෙන්නකෝන් කියන අයටත් ස්වාමි පුරුෂයා වන ටී.බී. තෙන්නකෝන් සහ සහෝදරයා වන එල්.බී. තිලකරත්න ටී.බී. ජයපද්ම එච් ජයසිංහ කියන අයට පින් අනුමෝදන් කරන්නත් නෝන මහත්තයාගේ පාර්ශවයෙන් මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඊළඟට මහින්ද මුනිදාස හිත මිත්‍රෙක් පැවිදි වෙලාද? නෑ අභාවයටපත් වෙනවා. එතකොට
ඉන්දිරා රත්නායක මේ අයට පින් අනුමෝදන් කරන්නට මූලිකව මේ පින්කමේදී අපේක්ෂා කරනවා. එතකොට අපි දැන් ප්‍රාර්ථනා කරමු ඒ අරමුණු සඵල කරගන්නටත් ඒ වගේම රුවන් පුතුණුවන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අනුත්තර දියණියට චරිත් රත්නායක පුතුණුවන්ගේ රැකී ආරක්ෂා අධ්‍යාපන කටයුතු ඒවා මේ සාර්ථක කරගන්නට අනාගතයේ සාර්ථක වෙන්න කියන ආශිර්වාදය එක්ක ඒ වගේම මේ ඇවිල්ලා ඉන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ආශිර්වාද කරලා මේ කල්යාණ මිත්‍රයෝ හැම දිනාටම සෙත්පතල තමයි අද මේ පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. දැන් අපි බුද්ධ පූජාව වඩම්මගෙන එමු. කවුරුත් නැගිටින්න නැතුව ඕම ඉන්න. සුනිරත්නායක මහත්තයා ගිහිල්ලා නෝනත් එක්ක බුද්ධ පූජාව අරන් එන්න. අපි මෙතන ගාථා කියලා බුද්ධ පූජාවක් තියලා කටයුතු නිමා කරමු. එතකොට පහසුයි. ඒ අතරේ ඕනනම් කාට හරි මාන වස්තුවේහි අග්‍රභාගය මේ මොහොතේදී සුනිරත්නායක මහතුමා බණ්ඩාර මැතිණිය මේ ස්ථානයට වඩමවාගෙන එන්නට යෙදුණා. අපි මේ නිවසට වැඩම කරවන්නට යෙදුණා. ලක්දිව ඉඳලා අප මේ රටට වැඩම කරවද්දී වැඩම කරවාගෙන ආපු තිලෝගුරු බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේ තැන්පත් ඒ ධාතු කරඬුව ඒ ධාතුන් වහන්සේ අරමුණු කරගනිමින් තිලෝගුරු බුදුහාමුදුරුවන්ගේ උතුම් නවාරාදී බුද්ධ ගුණයන් සිහියට ගනිමින් අපි කවුරුත් දහවල දාණය උන්වහන්සේට ගාථා කියලා පිළිගන්නවා. साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विच्चाचरण संपन्नो सुगतो अनुत्तरो पुरुष धम्म सारथे सत्ता देव बुद्धो भगवाति स्वाकातो भगवता धम्मो संदिट्ठिको अकाल एहि पस्सिको उपनयिको पश्चात्तं वेदितब्बो विඤ්ඤෝහිති सुपटिपन्नो भगवतो सावक संगो उजुपटिपन्नो भगवतो न्यायपटिपन्नो भगवतो सावक संगो सामीचि पटिपन्नो भगवतो सावक यदिदं चत्तारि पुरुष युगानि अट्ठ पुरुष पुग्गला एष भगवतो सावक आहुनेयो पाहुनेयो दक्खिनेयो अंजलि अनुत्तरं पुण्यकेतं लोकस्साथि घनसारप्पदित्तेन दीपेन तमदंसिना तिलोकदीपं सम्बुद्धं पूजयामि तमोनुतं पूजेमि बुद्धं कुसुमेन नेन पुण्येन मे तेन च होतु मोक्षं पुप्पं मिलायाति यथा इदं मे कायो तथा याति सुगन्धिकाय वदनं अनंत गुणगन्धिना सुगन्धिनाहं पूजयामि तथागतं सुगन्धं शीतलं कप्पं प्रसन्न मधुरं शुभं पानीयमेतं भगवा पतिगन्हातु मुत्तम अधिवासेतु नो भन्ते भोजनं परिकल्पितं अनुकम्पं उपादाय पतिगन्हातु मुत्तम अधिवासेतु नो भन्ते व्यञ्जनं परिकल्पितं अनुकम्पं उपादाय पतिगन्हातु मुत्तम अधिवासेतु नो भन्ते सभ्भं श्रद्धाय पूजितं अनुकम्पं उपादाय पतिगन्हातु मुत्तम वन्दामि चेतियं सभ्भं सभ्भटानि सुप शारीरिक धातु महाबोधिं बुद्धरूपं सकलं सदा
කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමමේ බන්තේ බුරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමමේ ධම්ම සම්දෙට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 පින් ලබා ගන්නට වැඳ ගන්න ඉච්ඡිතං පත්තිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරන්තු චිත්ත සංකප්පා චන්தோ පන්න රසේ අත්තා त्रैतल तिलक सकलग्नि सागर पारगता शेषनायक गुणरत्न मणि मंदिराय मानो अपभाग्यवति लो गुरु सम्मा संबुදුරජාණන් වහන්සේ උදෙසා प्रथम कोटस विशुद्ध उलसिंह बुद्ध पूजावत् पवत्वा तदनंतर महा संघरत्ने विषेदन पूजा किरीमिं लबन्नाओ सकल विपुल कुशल संभार धर्मयो प्रथम कोट तुमो इंद्रो वेन्द्रादि समस्त दिव्यराज समूया विसिंह पिंपणुर्वसें अनुमोदं मनुलभत्वा प्रथम पुण्यानुमोदनावें अधिकतर चित्त संतोष भावेट पेमनुनाओ हेम देवी अन्वेषिं करुणु लबन आरक्षान्नति वेद्वा तदनंतरवतम तमन्नमिंग्मिय परलोकियाओ मातृपितृपुत्र कलत्र भातृभगिन्यादि समस्त ज्ञाति समूहया विदनुत मे पिं अनुमोदन्वीमें सुखे सुपद्भावेत पद्मन्वाय मे समदिना मन्मितं बटं परम रमणीयो निमन्दिर लबनाता कल्मुल्लेहि अतरनो नितर बतिर दुख धनवन सतर अपायोत्पत्ति दुख कटकिस्याम कालक वन्न पमिनीमें शपयं तुमो भवतुम मति जातुम महाराज कादेश दिव्यलोकयं पदीम तन्ने बिंदयतो तदिव्यातुरे सब संपद्भुक्तिविद नवतमे मनुष्यलोके उपदना कालयं यत् वीनं वंशाधिपति पिनति महाराज तरुवरुण्डदें धनसेना संपत् लभेमदायत्रे आत्मकौपदिन वीनं विशाखा चन्द्रा पद्मा सुमना सुजाता बन्धुल मल्लिकादि देवी वरुण्डदें गलट मुद्न गलट नसीनो यन्नाओ पुत्र वस्त्र कव महेशादि धनसेना संपत् लभेमतत् लद संपत् शिक्षे प्रयोजन विनिमिं वासे करन कालेट मतु मनावन्नु अनागत काले पालवन्नावो कल्याण मित्रैन केरें देशना करनु लबन्नाओ चतुरतर चतुरार्य सत्य प्रकाशितो मिहिर श्रेय सद्धर्म देशनावन श्रवणय किरीमिं सोवान् आदि मार्ग फल पिलिबलिं प्रत्यक्ष कटयुतो अग्रमूर्त महानिर्वाण धर्मय साक्षात् किरीमठ नमिंमिय ज्ञानयं तद्देवतां तत् उपापहमदिनाट मद्मे पिं एकम सद्धर्म मंडपयक दियेतु वै वासना वे वै तम तमंगे प्रार्थना बं इष्ट सिद्ध वे वै सिता चित्त प्रीतिं युक्तव सादर सितिं पिं अनुमोदं वियुतु හොඳයි දානි වළඳලා අවසානයේ පින් අනුමෝදන්